සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අද අපි හමු වෙන්නේ විශේෂ පාඩම් මාලාවකින් ඔබ හමුවට. මොකද අපි මෙතෙක් ඔබට පාඩම් කිහිපයක්ම ඔබ හමු ඉදිරිපත් කරා. ඒ කියන්නේ රසායනික සමතුලිතතාව ඔබට ඉදිරිපත් කළා කොටස් දෙකකින්. ඒ වගේම ඔබට ඊට පෙර අපි ඔබට ඉදිරිපත් කරා ජෙනරල් පාඩම් මාලාව කොටස් කිහිපයකින් පාඩම් කිහිපයක්ම. ඒ වගේම පුතේ අපි ළමුන්ගේ ඉල්ලීම පරිදි අපි ඔබට ඉදිරිපත් කළා ඔබට පාඩම් කළ යුතු විදිය. ඔබ මේ වන විට විභාගයට තාමත් ආසන්නයි. ඒක නිසා ඔබ වැනි ළමයින්ට පාඩම් කරන්න මතකයේ ධාරණය කරගන්න කරුණු නවතම ක්‍රමවේදයක් අපි ඔබට ඉදිරිපත් කරා. ක්‍රමවේද කිහිපයක්ම අපි හිතනවා ඔබ ඒවා අනුගමනය කරනවා ඇති කියලා. පුතේ අපි අද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට යන්නේ ඉතාමත්ම සුවිශේෂී ක්‍රමවේදයක් අදාළ අකාබනික රසායනයට පාඩමට. ඒ කියන්නේ පුතේ ඉනෝගනික් වල ඔබ දන්නවා පළවන මාතෘකාව නැත්නම් S ගොනුව කියන පාඩම යටතේ ඔබට කෙටි ක්‍රම ඒ කියන්නේ කෙටියෙන් මතක තබා ගන්න පුළුවන් විදියට අපි ඔබට ඩයග්‍රෑම් එකකින් ඉදිරිපත් කරනවා මෙන්න මේ S ගොනුව. පුතේ හොඳට අවධානයෙන් මතක තියාගන්න මම ඔබ හමුවේ මෙන්න මේ කියන කොටස ප්‍රධාන කොටස් හතරකට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ S ගොනුව මුලින්ම මම ඔබට ඉදිරිපත් කරනවා S ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගන්නේ කොහොමද? අංක 2 ඔබට ඉදිරිපත් කරනවා පුතේ S ගොනුවේ ප්‍රතික්‍රියා මොනවද කියලා. අංක 3 විදියට මම ඔබට ඉදිරිපත් කරන්නේ පුතේ S ගොනුවේ ලවණවල ජල ද්‍රාව්‍යතාවය වෙන්නේ කොහොමද කියලා. අංක 4 විදියට මම ඔබට ඉදිරිපත් කරනවා S ගොනුවේ මේ කියන ලවණවල තාප වියෝජනය වෙන්නේ කොහොමද කියලා. පුතේ මම මුලින්ම ඔබට ඉදිරිපත් කරන්නම් මේ S ගොනුවේ මූලද්‍රව්‍ය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. පුතේ S ගොනුවේ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්න ඉස්සෙල්ලා මම ඔබට කියලා දෙන්නම් කවුද S ගොනුවට අයිති වෙන්නේ කියලා. පුතේ S ගොනුවට අයිති වෙන්නේ සාමාන්‍ය ඔබ දන්නවා කිසියම් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන පිරෙද්දී අවසාන ශක්ති මට්ටමට නැත්නම් අවසාන උපශක්ති මට්ටම විදියට S උපමට්ටමේ S කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝනයක් පිරෙනවා නම් අපි කියනවා අන්න එහෙම මූලද්‍රව්‍ය අදාළ වෙන්නේ S ගොනුවට. ඒ කියන්නේ අවසාන පිරීම S උපමට්ටමට එනවනම් අපි කියනවා ඒක S ගුණයට අයත් වෙනවා කියලා. එහෙනම් පුතේ මෙන්න මේ S ගුණයට අයිති වෙනවා අවසාන පිරීම S උපමට්ටමට පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පිරෙනවා. එහෙනම් පුතේ කාණ්ඩ වශයෙන් ගත්තොත් ඔබ දන්නවා පළවෙනි දෙවෙනි කාණ්ඩ වලට අයත් වෙන මූලද්‍රව්‍ය. එහෙනම් පුතේ මම ඔබට කියන්නම් මෙන්න මේකේ S ගුණුවේ පළවෙනි හා දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කොහොමද හඳුනගන්නේ කියලා. ඔබ දන්නවා පළවෙනි කාණ්ඩයයි තියෙනවා ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සිසියම්. දෙවෙනි කාණ්ඩයට බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. එහෙනම් පුතේ මේ ලිතියම් හඳුනගන්නේ කොහොමද? ලිතියම් නම් ඔබ දන්නවා පහන් සිරු පරීක්ෂාවට ලක් කරාම රතු පාටයි. සෝඩියම් නම් කහ පාටයි. පොටෑසියම් දම් පාටයි. රුබීඩියම් රතු පාටයි. සිසියම් නිල් පාටයි. බෙරිලියම්, මැග්නීසියම් කියන දේවල් වර්ණ නැහැ. කැල්සියම් කඩු රතු පාටයි. ස්ට්‍රොන්ටියම් රතු පාටයි. බේරියම් නම් කොළ පාටයි. අන්න ওই විදිහට පුතේ පහන් සිරු පරීක්ෂාවට ලක් කරාට පස්සේ අපිට මේ කියන S ගුණයේ මූලද්‍රව්‍ය අඳුන ගන්නට පුළුවන්. අංක 2 විදිහට අපි කතා කරන්නේ පුතේ S ගුණයේ මූලද්‍රව්‍ය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ඔබ දන්නවා සාමාන්‍ය රසායනයේ යටතේ පුතේ මම කොටස් 5කට බෙදුවා S ගුණයේ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා. අංක 1 ජලය සමග, අංක 2 වාතය, අංක 3 අම්ල සමග, 4 හයිඩ්‍රජන් සහ අංක 5 ඇමෝනියා සමග. පුතේ ජලය සමග ප්‍රතික්‍රියා කරන විදිය මම මුලින්ම ඔබට කියලා දෙන්නම් මේ කිනි S ගුණයේ මූලද්‍රව්‍ය. පුතේ S ගුණයේ මූලද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කරද්දී මම මුලින්ම කතා කරොත් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගැන. පළවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය පුතේ ජලය සමග සාමාන්‍ය තත්ත්වයටදී, ඒ කියන්නේ කාමර උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කරනවා. හැබැයි පුතේ දෙවෙනි කාණ්ඩේ බෙරිලියම්, මැග්නීසියම් කියන දේවල් කාමර උෂ්ණත්වයේදී ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි දෙවෙනි කාණ්ඩයේ ඉතිරි සියලුම මූලද්‍රව්‍ය කාමර උෂ්ණත්වයේදී ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ ජලය සමග ප්‍රතික්‍රියා කරද්දී පුතේ S ගුණයේ ලෝහ හදනවා ලෝහ හයිඩ්‍රොක්සයිඩය සහ හයිඩ්‍රජන් වායු. හැබැයි මෙන්න මේ කියන දෙවෙනි කාණ්ඩයේ බෙරිලියම්, මැග්නීසියම් කාමර උෂ්ණත්වයේ ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහනේ. හැබැයි මැග්නීසියම් කියන ගිනා උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා ලෝහ හයිඩ්‍රොක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව ගෙන දෙනවා. පොදුවේ ගත් කල පුතේ අපි කිව්වොත් ජල වාෂ්පත් එක්ක මේ කට්ටිය කතා කරන විදිය S ගුණුවේ සියලුම මූලද්‍රව්‍ය, ඒ කියන්නේ පළවෙනි හා දෙවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කළා අනිවාර්යෙන්ම හදනවා ලෝහ ඔක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව. හරි පුතේ.
ඔන්න ওই විදිහට අපි පළවෙනි මාතෘකාව අවසන් වෙනවා. අංක 2 වාතයේ සමග. වාතයේ කිව්වහම පුතේ වාතයේ ප්‍රධාන වශයෙන් වායු වර්ග ද්විත්වයයි. ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඔබ දන්නවා වාතයේ දහනය කරාම ඕනෑම ලෝහයක් ප්‍රධාන වශයෙන්ම හදනවා පුතේ වාතයේ O2 එක්ක ප්‍රතික්‍රියා කළ ලෝහ ඔක්සයිඩය. එහෙනම් අපි කියනවා S කුණුවේ ඕනෑම ලෝහයක් වාතයේ දහනය කරොත් වාතයේ O2 එක්ක ප්‍රතික්‍රියා කළා හදනවා ලෝහ ඔක්සයිඩය. හැබැයි පුතේ මෙන්න මේ කියන වාතයේ දහනය කරද්දී සමහර කට්ටිය ඉන්නවා S කුණුවේ පළවෙනි කාණ්ඩය යටතේ කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. ඔබ දන්නවා සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සිසියම් මෙන්න මේ කට්ටිය අධි ප්‍රතික්‍රියාශීලී පළවන කාණ්ඩය යටතේ. එහෙනම් පුතේ වැඩිපුර O2 හමුවේ දහනය කරොත්, ඒ කියන්නේ වැඩිපුර ඔක්සිජන් තියෙන පද්ධතියක මේ කියන කට්ටිය දහනය කරොත් සෝඩියම් ප්‍රධාන වශයෙන්ම හදනවා කවුද? ලෝහ පෙරොක්සයිඩය. අපි කියන ලෝහ පෙරොක්සයිඩය හදනවා කියලා. හැබැයි පොටෑසියම්, රුබීඩියම්, සිසියම් කියන තුන් දෙනා වැඩිපුර O2 හමුවේ දහනය කළොත් හදන්නේ ලෝහ පෙරොක්සයිඩය නෙවෙයි ලෝහ සුපර් ඔක්සයිඩය. එහෙනම් පුතේ ඔයි කියන කට්ටිය එහෙම හදද්දී දෙවනි කාණ්ඩයේ කට්ටිය ගැන කතා කරද්දී කාණ්ඩයේ පහළම ඉන්න කෙනානේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිම. ඒ කියන්නේ බේරියම්. බේරියම් වැඩිපුර O2 හමුවේ දහනය කරොත් හදන්නේ බේරියම් පෙරොක්සයිඩ් එක. හරි පුතේ. අන්න ওই විදිහට කතා කරද්දී වාතයේ O2 සමග ප්‍රතික්‍රියාව අවසන් වෙලා මම දැන් යනවා N2 සමග. පුතේ ඔයා දන්නවා වාතයේ තියෙන තවත් අධි ප්‍රතික්‍රියාශීලී ලෝහයක් තමයි N2 කියලා කියන්නේ. වාතයේ කිසියම් ලෝහයක් දහනය කරද්දී පුතේ සමහර ලෝහවලට පුළුවන් S ගුණුවේ විශේෂයෙන්ම O2 සමග මෙන්ම N2 සමග ප්‍රතික්‍රියා කරන්න. වාතයේ දහනය කරද්දී ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන වායු දෙකත් එක්කම ප්‍රතික්‍රියා කරන්න. පුතේ මම කියනවා වාතයේ දහනය කරද්දී පළවන කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ වාතයේ දහනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් සමග මෙන්ම N2 සමගද ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. මම කියනවා මෙන්න මේ කියන වාතයේ දහනය කරද්දී ඔක්සිජන් සමග N2 සමග ප්‍රතික්‍රියා කළා එකේ ලිතියම් සහ දෙකේ කාණ්ඩයේ සියලුම ලෝහ ඔක්සයිඩය සහ ලෝහ නයිට්‍රයිඩය කියන ඒවා පිළිවෙලින් ලබා දෙනවා කියනවා. එහෙනම් ලෝහ නයිට්‍රයිඩය හදන්නේ එකේ ලිතියම් සහ දෙකේ සියලුම ලෝහ. පුතේ මේ ලෝහ නයිට්‍රයිඩය හදන කට්ටියට අපි ජලය දැම්මොත් නයිට්‍රයිඩයකට ජලය දැම්මොත් මොකද පුතේ වෙන්නේ? ලෝහ හයිඩ්‍රොක්සයිඩය හදලා ඇමෝනියා වායුව පිට වෙනවා. පුතේ මේ ඇමෝනියා වායුව හඳුනා ගැනීමේ ගති ලක්ෂණ අපි ඉදිරි පාඩමකදී ඔබට ඉදිරිපත් කරනවා P ගුණුව යටතේ. හරි. පුතේ අන්න එසේ වාතය සමග අවසන් වෙලා දැන් මම අම්ල සමග ප්‍රතික්‍රියාව කතා කරනවා. පුතේ අම්ල කියද්දී අම්ල ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි තනුක සහ සාන්ද්‍ර. අපි දැනගන්න ඕන අම්ලය තනුක වෙන්නේ සාන්ද්‍ර වෙන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා පුතේ අම්ලයේ ආම්ලික ගතිය වැඩි කියන්නේ මාධ්‍යයේ සාන්ද්‍රයි. එහෙනම් තනුක අම්ල ඊට වඩා වෙනස්. තනුක අම්ල පද්ධතියකට පොඩ්ඩක් ජලාණු වැඩිපුර එකතු වෙලා තියෙනවා. පුතේ තනුක අම්ලයක් එක්ක S කුණුවේ ලෝහයක් ප්‍රතික්‍රියා කරොත් අනිවාර්යෙන්ම හදන්නේ ලෝහ ලවණය සහ H2 වායුව. උදාහරණයක් විදිහට මැග්නීසියම්ට තනුක HCl දැම්මොත් හදනවා මැග්නීසියම් ක්ලෝරයිඩය සහ H2 වායුව. තනුක සල්ෆියුරික් දැම්මොත් මැග්නීසියම් සල්ෆේටය සහ H2 වායුව. එහෙනම් මම කියනවා සාන්ද්‍ර අම්ලත් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරන්නේ වෙනස් විදිහකට. පුතේ ඔබ දන්නවා සිලබස් එකේ තියෙනවා සාන්ද්‍ර අම්ල ප්‍රධාන වශයෙන් දෙකක්. ඒ තමයි සාන්ද්‍ර සල්ෆියුරික් සහ සාන්ද්‍ර නයිට්‍රික්. අපි කියන මෙන්න මේ සාන්ද්‍ර සල්ෆියුරික් නැත්නම් සාන්ද්‍ර නයිට්‍රික් වලට ඔක්සිකාරක අම්ල කියලා. ඔබ දන්නවා පුතේ ඔක්සිකාරක වලට පුළුවන් ඔක්සිහරණය වෙන්න. ඒ කියන්නේ ඇනායනයට ඔක්සිහරණය වෙන්න පුළුවන් සාන්ද්‍රෝ තනුකම් සාන්ද්‍ර අම්ලේ ඇනායනයට ඔක්සිහරණය වෙන්න පුළුවන්. තනුකේ ඔක්සිහරණය වෙන්නේ නැහැ. සාන්ද්‍ර නයිට්‍රික් ගත්තොත් ඒකේ නයිට්‍රේට් එකට පුළුවන් පුතේ NO2 බවට ඔක්සිහරණය වෙන්න. සාන්ද්‍ර සල්ෆියුරික් ගත්තොත් පුතේ යාට පුළුවන් සල්ෆේට් එකට SO2 බවට ඔක්සිහරණය වෙන්න. එහෙනම් අපි කියනවා මේකට ඔක්සිකාරක අම්ල කියලා. එහෙනම් අපි දැම්මොත් මැග්නීසියම්ට සාන්ද්‍ර නයිට්‍රික් හදනවා මැග්නීසියම් නයිට්‍රේට් එක පිට කරනවා පුතේ NO2 වායුව සහ මොකක්ද ඉතුරු එක ජලය පිටවීම සිදු වෙනවා. හරි. එහෙනම් පුතේ මම දැන් කියනවා කොහොමද S කුණුවේ ලෝහ H2 එක ප්‍රතික්‍රියා කරන්නේ. S කුණුවේ ලෝහ හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඕනම කෙනෙක් ලෝහ හයිඩ්‍රයිඩය හදනවා. එහෙනම් පුතේ මේ ලෝහ හයිඩ්‍රයිඩය ඕනම කෙනා වතුරට දැම්මම මොකද්ද වෙන්නේ? ලෝහ හයිඩ්‍රොක්සයිඩය හදලා H2 වායුව පිටවීම සිදු වෙනවා.
අවසානයේ මම කතා කරන ප්‍රතික්‍රියා යටතේ කොහොමද S ගුණී ලෝහ ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියලා. පුතේ S ගුණී ලෝහ ඇමෝනියාත් එක්ක ප්‍රතික්‍රියා කළා මොකද්ද වෙන්නේ? විශේෂාකාර දෙකකින් ප්‍රතික්‍රියා වෙනවා. පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහ ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරන පුතේ හදනවා ලෝහ නයිට්‍රයිඩය සහ H2 වායුව. හැබැයි පුතේ පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර සියලුම ලෝහ ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරන්නේ වෙනස් විදියකට. ඒ පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර සියලුම දෙනා ලෝහයේ ඇමයිනය. සෝඩියම් ගත්තොත් සෝඩියම් ඇමයින්. හදලා මොකද්ද පිට කරන්නේ? H2 වායුව. පුතේ දැන් අපි සියල්ලම කතා කරලා ඉවරයි S ගුණුවේ ප්‍රතික්‍රියා යටතේ මාතෘකාව. දැන් මම යනවා පුතේ අංක 3 ප්‍රතික්‍රියාව 3 මාතෘකාවට ලවණවල ජලද්‍රාව්‍යතාව. පුතේ ලවණවල ජලද්‍රාව්‍යතාවය ගැන කතා කරද්දී මම ඔබට ප්‍රධාන කොටස් 8කට නැත්නම් අණුකණ්ඩක 8කට මම මේ කියන මාතෘකාව බෙදුවා. ඒ තමයි ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, නයිට්‍රේට, නයිට්‍රයිට, බයිකාබනේට, කාබනේට, ෆොස්ෆේට, හයිඩ්‍රොක්සයිඩ්, සල්ෆේට සහ ක්‍රෝමේට වශයෙන්. පුතේ ඔබ දැනගන්න මම මේ කියන පිළිවෙලින් අණුමාතෘකා වශයෙන් මේ ටික මතකයේ ධාරණය කරගන්න. S ගුණුවේ ලෝහ හදන S ගුණුව කියන්නේ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල සියලුම ලෝහ හදන ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, නයිට්‍රේට, නයිට්‍රයිට සහ බයිකාබනේට. ඒ කියන්නේ පළවන මාතෘකා තුනම හදන ලෝහ ලවණ පුතේ S ගුණුවේ ඕනම එකක් මොකද්ද වෙන්නේ? ජලයේ දියවීම සිදු වෙනවා. S ගුණුවේ මේ කියන තුන්වන මාතෘකාවට වෙනකම් ඕනම ලෝහ ලවණයක් ජලයේ දිය වෙනවා. හැබැයි පුතේ කාබනේට සහ ෆොස්ෆේට කියන කට්ටිය වතුරේ දිය වෙන්නේ වෙනස් විදියකට. මම ඒකට පොඩි පිළිවෙලක් කියනවා. පළවෙනි කාණ්ඩයේ ලිතියම්ගේ කාබනේට සහ ෆොස්ෆේට පුතේ අවක්ෂේප වතුරේ දිය වෙන්නේ නැහැ. හැබැයි පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර අනෙක් සියලුම ලෝහ හදන කාබනේට සහ ෆොස්ෆේට මොකද්ද වෙන්නේ? වතුරේ දියවීම සිදු වෙනවා. දෙවනි කාණ්ඩයේ යටතේ ගත්තොත් පුතේ ඒ කට්ටිය හදන කාබනේට සහ ෆොස්ෆේට සියල්ලම මොකද්ද වෙන්නේ? වතුරේ දිය වෙන්නේ නැහැ. අවක්ෂේප බවට පත් වෙනවා. පැහැදිලිව මතක තියාගන්න. පුතේ මම දැන් කතා කරන්න යන්නේ 6 සහ 7 මාතෘකා ගැන. මුලින්ම මම කතා කරන්නම් 6 මාතෘකාව ගැන. ලෝහ හයිඩ්‍රොක්සයිඩ් වල ජලද්‍රාව්‍යතාව. මේක ගොඩක් වැදගත් පුතේ A level විභාගයට. ඔබ දැනගන්න ඕන දෙවනි කාණ්ඩයේ ලෝහ හයිඩ්‍රොක්සයිඩ් කොහොමද ජලයේ ද්‍රව්‍ය වෙන්නේ කියලා. දෙවනි කාණ්ඩයේ ලෝහ හයිඩ්‍රොක්සයිඩ් පුතේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට හයිඩ්‍රොක්සයිඩ් වල ජලද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. එහෙනම් ඔබ දන්නවා දෙවන කාණ්ඩයේ පහළින්ම පිහිටි ලෝහ හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම වතුරේ දිය වෙනවා. උඩ තියෙන කට්ටිය තමයි මොකද වෙන්නේ? අවක්ෂේප බවට පත් වෙන්නේ. එහෙනම් මම කියනවා බෙරිලියම්, මැග්නීසියම් කියන හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප. මැදින් තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තරමක් දුරට දිය වෙනවා. ස්ට්‍රොන්ටියම් සහ බේරියම් කියන පහළින්ම තියෙන හයිඩ්‍රොක්සයිඩ් දෙක මොකද වෙන්නේ පුතේ? පහළින්ම තියෙන හයිඩ්‍රොක්සයිඩ් දෙක ජලයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනවනේ පහළට යනකොට. පහළම තියෙන හයිඩ්‍රොක්සයිඩ් දෙක හොඳටම වතුරේ දිය වෙනවා. උඩින් තියෙන බෙරිලියම් සහ මැග්නීසියම් කියන හයිඩ්‍රොක්සයිඩ් මොකද වෙන්නේ? අවක්ෂේප වෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා මද වශයෙන් ජලයේ ද්‍රව්‍ය වෙනවා. අන්න ඒ විදිහට හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතාවයේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට වැඩි වීම සිදු වෙනවා. පුතේ සල්ෆේට වල ජල ද්‍රව්‍යතාවය කියන එක ගත්තොත් සල්ෆේටත් එසේමයි. හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රව්‍යතාව පහළට යද්දි වැඩි වෙනවා නම් සල්ෆේට වල ජල ද්‍රව්‍යතාවය ඒක අනිත් පැත්ත. සල්ෆේට වල ජල ද්‍රව්‍යතාවයේ කාණ්ඩය පහළට මොකද වෙන්නේ? අඩු වෙනවා. බෙරිලියම් සහ මැග්නීසියම් කියන සල්ෆේට මොකද වෙන්නේ? ජලයේ දියවීම සිදු වෙනවා. ඇයි? කාණ්ඩය ඔස්සේ පහළට යනකොට මොකද්ද වෙන්නේ? සල්ෆේට වල ජල ද්‍රව්‍යතාවය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ අවක්ෂේප වන ගතියයි වැඩි වෙන්නේ. අන්න ඒක නිසා මම කියනවා බෙරිලියම් සහ මැග්නීසියම් කියන සල්ෆේට අනිවාර්යයෙන්ම ජලයේ දිය වෙනවා. කැල්සියම් සල්ෆේට් කියන කෙනා මද වශයෙන් ජලයේ දියවීම සිදු වෙනවා. ස්ට්‍රොන්ටියම් සහ බේරියම් සල්ෆේට් කියන කට්ටිය අවක්ෂේප බවට පත්වීම සිදු වෙනවා. හරි පුතේ. අංක 8 මම අවසාන මාතෘකාවට යනවා ක්‍රෝමේට ගැන කතා කරද්දී. ක්‍රෝමේට ගැන කතා කරද්දී මොකද්ද වෙන්නේ? S ගුණුවේ ලෝහ හදන පුතේ ගොඩක් ක්‍රෝමේට වතුරේ දිය වෙනවා. හැබැයි එක ක්‍රෝමේටයක් ඇර. ඒ තමයි බේරියම් ක්‍රෝමේට්. බේරියම් ක්‍රෝමේට් ගැන කතා කරද්දී පුතේ S ගුණුවේ ලෝහ ලවණ අතරින් වර්ණවත් වන බොහෝ විට විභාගයට ඉලක්ක වන එකම ක්‍රෝමේටය බේරියම් ක්‍රෝමේට් කිව්වොත් නිවැරදි. බේරියම් ක්‍රෝමේට් කියලා කියන්නේ පුතේ කොළට හුරු කහ පැහැති අවක්ෂේපයක්. බේරියම් ක්‍රෝමේට් ගැන හොඳට ඔබ අවධාරණය මතක තියාගන්න. පුතේ මේ 6-7 මාතෘකා ගැන කතා කරද්දී මට කියන්න බැරි වුණා මේ හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆේට වල පළවෙනි කාණ්ඩේ ලවණ කොහොමද වතුරේ දිය වෙන්නේ කියලා. මේ හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆේට පළවෙනි කාණ්ඩේ ඕනම කෙනෙක් වතුරේ
දියවීම සිදු වෙනවා. ඒක හොඳටම මතක තියාගෙන ඉන්න. හරි පුතේ. ඔන්න ඔය කැට්ටිය ගැන අපි කතා කළා. මම ඔබට එනවා මෙන්න මේ කියන තාප වියෝජනය කියන මාතෘකාවට. පුතේ තාප වියෝජනය ගැන කතා කරද්දී මම ඔබට බෙදුවා මාතෘකා 1 2 3 4 කියලා මාතෘකා 4කට. පුතේ මම මෙතන මාතෘකාව නම් කරලා තින්නේ හයිඩ්‍රොක්සයිඩ් කියලා. ඔබට හයිඩ්‍රොක්ස අංක 1 කාබනේට, අංක 2 බයිකාබනේට, අංක 3 නයිට්‍රේට, අංක 4 හයිඩ්‍රොක්සයිඩ් කියලා. පුතේ මේක ගැන කතා කරද්දී මෙන්න මේ කියන කාබනේට තාප වියෝජනය වෙන්නේ එක්තරා විශේෂ විදියකට. S ගුණුවේ 1 ඒකාණ්ඩයේ ලිතියම් සහ 2 ඒකාණ්ඩයේ සියලුම ලෝහ කාබනේට තාප වියෝජනය වෙන්නේ සමාන විදියකට. 1 ලිතියම් කාබනේට සහ 2 සියලුම කාබනේට තාප වියෝජනය වෙලා හැදෙනවා ලෝහ ඔක්සයිඩය සහ CO2 වායුව. හැබැයි පුතේ 1 ඒකාණ්ඩයේ ලිතියම් හැර අනෙක් කාබනේට කිසිවක් තාප වියෝජනය වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව ඒවයි තාප ස්ථායීතාවය නිසා. තාප ස්ථායී කිසිම කාබනේටයක් පුතේ තාපය හමුවේ වියෝජනය වෙන්නේ නැහැ. ඔක්සයිඩය සහ CO2 බවටපත් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ මතක තියාගන්න පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනෙක් සියලුම කාබනේට තාප වියෝජනය නොවන වගේ. බයිකාබනේට ගත්තොත් පුතේ ඔබ සහ අදාළ දෙවෙනි කාණ්ඩේ සියලුම ලෝහ බයිකාබනේට තාප වියෝජනයෙන් හැදෙනව ලෝහ ඔක්සයිඩය CO2 සහ ජලය. එහෙනම් පුතේ මම කියනවා පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනෙක් සියලුම බයිකාබනේට තාප වියෝජනය වෙලා හදනවා පුතේ මොකද්ද? ලෝහ කාබනේටය CO2 සහ ජලය. ඒ පුතේ ඔක්සයිඩය බවට පත් වෙන්නේ නැද්ද? දෙවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනික් කට්ටියගේ. මොකද දෙවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනෙක් සියලුම කාබනේට වල තාප ස්ථායීතාවය නිසා. මේ තාප ස්ථායීතාවයේ තියෙන නිසා පුතේ මේ කට්ටියට ලෝහ ඔක්සයිඩය බවට පත් වෙන්න හැකියාවක් නැහැ. කාබනේටේ CO2 සහ ජලය තමයි හදන්නේ. S ගුණයේ පුතේ කතා කරද්දී නයිට්‍රේට තවත් විශේෂ මාතෘකාවක්. ඔබ දන්නවා S ගුණයේ පළවෙනි කාණ්ඩයේ ලිතියම් නයිට්‍රේට් සහ දෙවෙනි කාණ්ඩයේ සියලුම නයිට්‍රේට තාප වියෝජනයෙන් ගෙල දෙන්නේ අදාළ ඔක්සයිඩය NO2 සහ O2 වායු. මොකද්ද? අදාළ ඔක්සයිඩය NO2 සහ O2 වායු. හැබැයි පුතේ 1A ලිතියම් හැර අනෙක් සියලුම නයිට්‍රේට තාප වියෝජනය වෙලා හදන්නේ ලෝහ නයිට්‍රයිටය. නැත්නම් සෝඩියම් නම් NaNO2 ලෝහ නයිට්‍රයිඩය සහ O2 වායුව ගෙනවීම සිදු වෙනවා. පුතේ අංක 4 නැතහොත් අවසාන මාතෘකාව ගැන කතා කරද්දී ඔබ දන්නවා අදාළ හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය වෙනවා නම් S ගුණුව යටතේ S ගුණුවේ 1A ලිතියම් සහ 2A සියලුම ලෝහ හයිඩ්‍රොක්සයිඩ් පුතේ තාප වියෝජනය වෙලාපත් වෙන්නේ අදාළ ලෝහ ඔක්සයිඩය සහ ජලය බවට. හැබැයි පුතේ 1A ලිතියම් හැර අනෙක් සියලුම ලෝහ හදන හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය වෙන්නේ නැහැ. තාප වියෝජනය වෙන්නේ නැහැ. අපි කියනවා 1A ලිතියම් හැර අනෙක් හයිඩ්‍රොක්සයිඩ් තාප ස්ථායී කියලා. පුතේ ඔබ මෙන්න මේ කියන සියලුම කාරණා මතකයේ ධාරණය කරගන්න මම මේ කියලා දෙන මාතෘකා වශයෙන්. මේ මාතෘකා ටික ඔබ ඔළුවේ තියාගෙන ඕනම තැනක මේ මාතෘකා මෙනෙහි කරන්න. අන්න එහෙම කරොත් ඔබට S ගුණය වඩා විශේෂ ආකාරයකින් ඔළුවේ රඳවා තබාගෙන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නට හැකි වේවි.